නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ ධම්මා කුසලා යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අභිධර්ම පිටකයෙහි ධම්මසංගණි ප්‍රකරණ පෙළ දේශනාවේදී කුසල ධම්ම යනු කුමක්ද කියන වචනයට ඒ භූමි භේදයක් වශයෙන් කාමාවචර කුසලයේත් පළමු කුසලයේ මාතෘකා කරගත් ආකාරය තමයි මේ කෙටියෙන් මාතෘකා කරගත්තේ. අපි අවබෝධයෙන් කුසල් කළ යුත්තේ කෙසේද කියන මේ දේශනාව නැත්නම් මේ මාතෘකාවට අනුව මේට පෙර අපි කුසල කියන වචනාර්ථය තෝරගත්තා. ඒ කුසල් සිත් 8ක් වශයෙන් කාමාවචර භූමියේ පවතින බව අපි ඉගෙන ගත්තා. එහෙමනම් මේ මාතෘකා පාඨය අභිධර්මාර්ථ සංග්‍රහයෙන් බැහැර වෙච්ච මාතෘකාවක් වුණත් අපි මෙතනින් උගන්වන්නට බලාපොරොත්තු වන්නේ කුසලයක තියෙන ස්වභාවය සහ කුසලයක් උපදින්නේ මොන වගේ අරමුණක් නිසාද කියන එක පෙන්වා දෙන්නට. එතකොට යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති. යම් සමයක යම් වෙලාවක යම් මොහොතක කාමාවචර කුසල් සිතක් උපදී. එතකොට කාමාවචර කුසල් සිතක් උපදී කියනවා නම් සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තං. අන්න සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසලයක් වෙන්න පුළුවන්. සෝමනස්ස සහගත ඥාන සංපයුත්තං සසංකාරේන. ඒ වගේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික වශයෙන් වෙන්න පුළුවන්. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්තං. අන්න සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත වෙන්න පුළුවන්. සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්තං සසංකාරේන. අන්න සෝමනස්ස සහගත වූ ඥාන විප්‍රයුක්ත සසංකාරික වශයෙන්. ඒ වගේම උපේක්ඛා සහගත ඥාන සංපයුත්තං. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත වශයෙන්. උපේක්ඛා සහගත ඥාන සංපයුත්තං සසංකාරේන. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික වශයෙන්. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්තං. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත වශයෙන්. උපේක්ඛා සහගතං ඥාන විප්‍රයුක්තං සසංකාරේන. උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික වශයෙන්. අන්න බලන්න, භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරනවා කාමාවචර භූමියේහි කුසල් සිත් 8ක්. කුසල් සිත් 8ක් උපදින්න පුළුවන්. එතකොට මේ කුසල් සිත් 8 කොහොමද උපදින්නේ? එක්කෝ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික වශයෙන් හරි සසංකාරික වශයෙන්. ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික වශයෙන්.
එහෙමත් නැත්නම් උපේක්ඛා සහගත වශයෙන්. එතකොට මෙතනදී වේදනා ඥාන සංඛාර ભેදයක් ප්‍රකට කරනවා. කුසාසිතක් අපට වේදනා වශයෙන් වෙන් කරන්න පුළුවන් සෝමනස්ස වේදනාවෙන් සෝමනස්ස කුසල්, උපේක්ඛා වේදනාවෙන් උපේක්ඛා කුසල්. ඒ වගේම ඥාන වශයෙන් මේක වෙන් කරගත්තාම ඥාන සංප්‍රයුක්ත කුසල්, ඥාන විප්‍රයුක්ත කුසල්. ඒ වගේම තමයි සංඛාර ભેදෙන් මේක ගත්තාම අසංඛාරික කුසල්, සසංඛාරික කුසල් කියලා මේක වෙන් කරගන්න පුළුවන්. එතකොට දැන් මේ කියන කුසල් සිත් අපට උපදින්න නම් අරමුණක් අවශ්‍ය වෙනවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරනවා වර්තමාන වශයෙන් රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා. ඒ කියන්නේ වර්තමාන වශයෙන් රූපාරම්මණයක් ඇසුරු කරගෙන චක්කුද්්වාරික චිත්ත වීතියක් ඇසුරෙන් මේ කියන ජවන් අවස්ථාවේ කුසල්සිත උපදින්න පුළුවන්. ශබ්දාරම්මණයක් නිසා, ගන්ධාරම්මණයක් නිසා, රසාරම්මණයක් නිසා, පොට්ටබ්බාරම්මණයක් නිසා. එනම් ධම්මාරම්මණං වා. ධම්මාරම්මන කියනකොට අතීත වෙන්න පුළුවන්, වර්තමාන වෙන්න පුළුවන්, අනාගත වෙන්න පුළුවන්, චිත්තචෛතසික වශයෙන් වෙන්න පුළුවන්, රූප වශයෙන් වෙන්න පුළුවන්. මොන යම් හෝ ක්‍රමයකින් අරමුණු කරගත්ත ධම්මාරම්මණයක් මනෝද්වාරික වශයෙන් අරමුණු වෙනවා නම් ඒ මනෝද්වාරික ජවන් මොහොතේ උපදින කාමාවචර කුසල. ඒතර කුසලයක් කියන අවස්ථාව අපේ సంతානෙ උපදින්නේ ජවන් අවස්ථාව. ජවන් මොහොතේ උපදින්නේ. ඒතර අපි දන්නවා ඒ ජවන් සිත් පරම්පරාවන් යම් තැනක තිබෙනවා නම් එතන කුසල් වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. එහෙනම් පෘතුජන අපට අපි දැන් මේ මාතෘකාවුනේ කුසල්නේ. එහෙනම් චිත්ත වීතියකදී චක්කුද්්වාරික, සෝතද්්වාරික, ගාහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික, මනෝද්්වාරික කියන මේ ద్వාරයන් ආශ්‍රය නිස්සය කරගෙන ගන්න අරමුණ ඇසුරෙන් ජවන් වශයෙන් උපදිනවා නම් ඒ ජවන් අවස්ථාවට ජවන් මොහොතේ උපදින්නේ කුසල් සිත්. අපි කතා කරන කුසල් නිසා. එහෙමනම් මේ කතා කරන අරමුණු පහ ප්‍රධාන වශයෙන් මේ අරමුණු පහ අපට තේරෙන භාෂාවට අපි මේක වෙන් කරගත්තොත් ඉට්ඨාරම්මන, ඉට්ඨ මජ්ජත්තාරම්මන. ඉට්ඨාරම්මන කියලා කියන්නේ හොඳ අරමුණක්, ප්‍රිය අරමුණක්. එතකොට තමයි තේරුම් ගන්නට ඕනේ. ඒ ලෝභය, ඇලීම, ආසාව, තෘෂ්ණාව වැනි සිතවිලි පහළ නොවන නිරාමිස ප්‍රීතියක් ඇතුළත් වන ඒ හොඳ අරමුණක් අපට ලැබෙනවා නම්, ගෞරවාන්විත හොඳ අරමුණක් ලැබෙනවා නම් ඒ හැම අවස්ථාවකදීම සෝමනස්ස සහගත කුසල් ජවන් අපට උපදින්න පුළුවන්. ඉට්ඨ මජ්ජත්තාරම්මන කියලා කියන්නේ ඉෂ්ඨ වශයෙන් පැවති අරමුණ මධ්‍යස්ථ වශයෙන් පිළිගැනීම. එහෙමනම් අපි නිතර ඉෂ්ඨ වශයෙන් දකින්න දේ ටික කලක් යනකොට ඒක සාමාන්‍ය විදිහට අපි ග්‍රහණය කරගන්නකොට තමයි ඉට්ඨ මජ්ජත්තාරම්මන වෙන්නේ. එහෙමනම් ඉට්ඨ මජ්ජත්තාරම්මනය ඇසුරු කරගත්ත සිත ඇවිදින් උපේක්ඛා සහගත සිත්. එතකොට දැන් මේ කියන සෝමනස්ස සහගත ඒ විතරක් නෙමේ උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන මෙන්න මේ ભેදය ගැන අපි ටිකක් විස්තර සහිතව කතා කළ යුතු වෙනවා. දැන් ඇතැම් සංග්‍රහ ග්‍රන්ථ වගේම ඒ වගේම බොහෝ
දුරට අත්තසාලිනී අට කතා එවැගේ විභාවිනී ටීකා වැනි ග්‍රන්ථවලදී අපට පෙන්වන කුසල් ඇතිවීමට හේතු මුලින්ම අනික හරි වැදගත්. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ ඒ කුසලයක් සෝමනස්ස වීමට හෝ උපේක්ඛා සහගත වීමට පෙර කුසල් සිතක් අපට ඇති වෙන්නේ කුමක් නිසාද කියන එක. ඒ බව අත්තසාලිනී අට කතාවෙහි මෙන්න මේ විදිහට විස්තර කරනවා. පතිරූප දේශ වාස සප්පුරිස උපනිස්සය සද්ධම්ම සවන පුබ්බේ කත පුඤ්ඤතාදීහි උපනිස්සයෙහි යෝනිසෝ ආභෝගෝ තන්ති තස්ස ඉමිනා නියමිත වශයෙන් පරිණාමිත වශයෙන් ద్వාර වශයෙන් ආභූජිත වශයෙන් කුසලං නාම ජාතං හෝති. පතිරූප දේශ වාස අන්න පතිරූප දේශ වාසයේ නිසා ඒ කියන්නේ කුසල් වැඩෙන පින් වැඩෙන සත්පුරුෂ කියන්නේ හොඳ දේවල් වැඩෙන යම් පරිසරයක් තියෙනවා නම් බුදුදහම පවතින බුද්ධ ධර්මයේ සහ කල්යාණ මිත්‍රාදී හැම කෙනෙක් ජීවත් වෙන යම් පරිසරයක් තුර කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ පරිසරයෙන් පුළුවන් කුසල් උපදවා ගන්න පරිසරයක හේතුවක්. සත්පුරුෂ උපනිස්සය අන් සත්පුරුෂයන්ගේ බලවත් ඇසුර. දැන් අපි දන්නවා ඒ සත්පුරුෂ ධර්මයේ තුල හැසිරෙන කෙනා සත්පුරුෂයෙක්. ඒ ශ්‍රද්ධාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන මෞපියා දුපස්ථාන සිදු කරගන්න කරුණා මෛත්‍රී දියුණු කරගන්න මේ අනේක විද ගුණයන්ගෙන් සත්පුරුෂය යුක්තයි. ඒ සත්පුරුෂයන්ගේ ආශ්‍රය නිස්සරය බලවත් ඇසුර කෙනෙකුට තියෙනවා නම් ඒක හේතුවක් වෙන කුසල් අපට ඇති වෙයි. සද්ධම්ම ශ්‍රවණං ශ්‍රේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. දැන් ඒතකොට බලන්න මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම. පුබ්බේච කත පුඤ්ඤතා. පුබ්බේ කත පුඤ්ඤතා. පෙර කල පින් ඇති බව. එහෙනම් යෝග්‍ය ප්‍රදේශයන් වාසය කිරීම සත්පුරුෂ ආශ්‍රය ඒ වගේ පෙර කල පින් ඇති බව. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කියන මෙන්න මේ කාරණාවන් නිසා ඒවාගේ උපනිශ්‍රයෙන් යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒ උපාය මනසිකාරයෙන් නිසා ඒ ලැබෙන ඉෂ්ඨාරම්මණයක් මුල් කරගෙන මේ කියන කුසල් සිත් උපදව ගන්න පුළුවන්. එතකොට වහා කුසල් සිත් උපදව ගන්න පුළුවන්. බොහෝ වශයෙන් කුසල් සිත් උපදව ගන්න පුළුවන්. අන්න එතකොට එහෙනම් කෙනෙක් ඇහුවොත් එහෙම අපට කුසල් කොහොමද උපදින්නේ කියලා ඒ කුසල් අපි කොහොමද ප්‍රගුණ කරගන්නේ? ප්‍රධාන වශයෙන් ඔය කියන කාරණාවන් 4 පාදක කරගෙන. එතකොට දැන් අපි කුසලයක් වඩනවා නම් ඒ කුසලයේ අපර කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් පුඤ්ඤ සම්භාර කුසල් ඥාන සම්භාර කුසල් කියලා. මේ කියන්නේ මොකක්ද? පුඤ්ඤ සම්භාර කුසල් ඥාන සම්භාර කුසල් කියලත් මේක ඇතම් ආචාර්යවරු වෙන් කරනවා. ඒ කියන්නේ අපට වහවහ ධර්මයේ අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා ප්‍රඥාව පෙරටු කරගෙන යම් වෙලාවක කුසල් වඩනවා නම් ඒවා ඥාන සම්භාර කුසල් වෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස දුකෙන් අත මිදීම පිණිස උපකාර වේවා කියන අදහසින් ප්‍රඥාව පෙරටු කරගෙන කුසල් වඩනවා නම් ඒ කුසල් ඥාන සම්භාර කුසල්. තවත් කෙනෙක් උපභෝග පරිභෝග සම්පත්, දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, සැප සම්පත් බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරගෙන කුසල් කරනවා නම් ඒවාට අපි කියන්නේ පුඤ්ඤ සම්භාර කුසල් කියලා. පුඤ්ඤ සම්භාර කුසල්.
එතකොට මෙතනින්ම පැහැදිලි වෙනවා පුඤ්ඤ සම්භාර කුසල් කියලා කියන වට්ටගාමිනී සසර ඇවිදින්න හේතු වෙන කුසල්. ඥාන සම්භාර කුසල් කියලා කියන්නේ විවට්ටගාමිනී සසර දුකෙන් අත මිදීමට හේතු වන කුසල්. එනම් මේ විවට්ටගාමිනී කුසල් තමයි අපි පාරමී කුසල් කියලා කියන්නේ. මාර්ගඵල නිර්වාණ ප්‍රාර්ථනාවෙන් සම්මාදිට්ඨි පූර්වාංගමව කුසල ඡන්දය පෙරටු කරගෙන දියුණු කරගන්න කුසල්. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපට හැම අවස්ථාවකදීම දේශනා කරන්නේ අර පුඤ්ඤ භාගීය උපදි වේපක්ක වශයෙන් ලෞකික කුසල් අනාසවා ආශ්‍රවයන්ගේ සම්බන්ධයක් නැති ලෝකෝත්තර කුසල්. එහෙමනම් අපි හැම කෙනෙක්ම කුසල් කරනවා නම් ඒ හැම කුසලයක් තුලම තිබෙන්නට ඕනේ තමන් ඒ කුසලයේ වඩන්නේ මොන අදහසින්ද කියන එක. පින් වැඩෙන කුසලයක් විදිහටද නුවණ වැඩෙන විදිහේ කුසලයක් හැටියටද. දැන් මෙතනදී කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් යම් කිසි කෙනෙක් සම්මා සම්බෝධි ප්‍රාර්ථනාවෙන් ඒ වගේ මාර්ගඵල නිර්වාණයට පැමිණීමට හේතුවක් නොවන හැටියට අති දක්ෂාකාරයෙන් වට්ටගාමිනී කුසල් වඩනවා. හැබැයි ඒවත් පාරමී වශයෙන් ඇති වෙනවාද කියන එක තමයි අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි මෙතනදී සම්මා සම්බුද්ධ ප්‍රාර්ථනාවෙන් හැබැයි Taman අදාද මගඵල නිවන් ලැබීමක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැබැයි සම්මා සම්බුද්ධත්වේ ප්‍රාර්ථනා කරමින් කුසල් වඩනකොට ඒවා පාරමිතා බවට පත් වෙනවා. ඒක නිසා අපි හැම කෙනෙක්ම නිවන අරමුණු කරගත්ත මාර්ගඵල අරමුණු කරගත්ත ප්‍රාර්ථනා කරන බෝධි අරමුණු කරගත්ත සිතින් යම් කුසලයක් කරනවා නම් ඒවා හැම දෙයක්ම ඥාන සම්භාර කුසල්. හැබැයි ලෞකික ප්‍රාර්ථනා පමණක් පෙරටු කරගෙන කුසල් කෙරුවා නම් ඒවා පුඤ්ඤ සම්භාර කුසල් කියලා මතක තියාගත යුතුයි. එහෙමනම් අපි දැන් බලමු මේ කියන කුසල් සිත් 8 අපි සවිස්තර වශයෙන් දෙවුණු විස්තර කරගන්නකම් මේ කියන කුසල් සිත් 8 නැත්නම් මේ කුසල් සිත් සෝමනස්ස උපේක්ෂා කියලා ભેදයක් අපට පෙන්වලා තිබෙනවා. ඇයි ඇතම් කුසල් සිත් සෝමනස්ස වෙන්නේ තවත් කුසල් සිත් උපේක්ඛා වෙන්නේ කියන එක අපි දැන් විස්තර කරගන්නට ඕනේ. මොකද අත්ථසාදිනී අට කතාවෙහි නැත්නම් විජම්බන අටුවාවෙහි සෝමනස්ස වීමට කාරණා 4ක් අපට මතු කරනවා. ප්‍රධාන වශයෙන් ඉත්තාරම්මනතා සද්ධා බාහුල්ලතා විසුද්ධ දිට්ඨිතා ආනිසංස දස්සාවිතා. ඉත්තාරම්මනතා කියලා කියන්නේ ඉෂ්ඨාරම්මණයක් වීම. අර මුලින් මතක් කරා වගේ බුද්ධ දර්ශනය, ධර්ම දර්ශනය, සංඝ දර්ශනය වැනි ඒ ඉෂ්ඨාරම්මණයක් Tamanට ලැබෙනවා නම් ඒ රූපාදී ඉෂ්ඨාරම්මණයේ හේතුවෙන් ඒ කුසලයේ සෝමනස්ස වෙන්න පුළුවන්. සද්ධා බාහුල්ලතා බලවත් වූ ශ්‍රද්ධාව, බහුල වූ බලවත් වූ ශ්‍රද්ධාව. නැත්නම් බහුල වූ ශ්‍රද්ධාව නිසා කුසලයේ සෝමනස්ස වෙන්න පුළුවන්. විසුද්ධ දිට්ඨිතා පිරිසුදු සම්මා දිට්ඨිය නිසා, පිරිසුදු දර්ශනය නිසා. ඒතර කෙනෙකුට පිරිසුදු දර්ශනයක් තියෙනවා නම් ඒ නිසා සෝමනස්ස කුසල් වැඩෙනවා. ආනිසංස දස්සාවිතා කුසලයන් කිරීමේ ආනිසංස හොඳින් දන්නවනම් ඒ දන්නා බව නිසා සෝමනස්ස කුසල් වැඩෙනවා. ඒතකොට දැන් බලන්න තමන් පින්කමක් කරන වෙලාවට ඒ කරන පින්කමත් එක්ක අපට යම් යම් අවස්ථාවලදී ඒ පින්කමේ ඇති වටිනාකම, පින්කමේ ඇති බලවත්කම තමන්ට දැනෙනකොට මේ කියන සෝමනස්ස භාවය ප්‍රති වෙනවා.
දැන් මල් පූජාවේ ආනිසංස හොඳින් දැනගෙන මල් පූජා කරද්දි, පහන් පූජාවේ ආනිසංස හොඳින් දැනගෙන පහන් පූජාව කරද්දි අපට කුසල් වැඩෙනවා. මෙන්න මේක හොඳට අපි තේරුම් කරගත යුතු කාරණාව. ඊළඟට පින්වතුනි තවත් අර්ථ සාධනීය අට කතාවෙහි පෙන්නනවා අර ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙන කාරණා 11ක්. ඒ කාරණා 11ත් මේ කියන සෝමනස්ස කුසල් උපදීමට තවත් හේතු කාරණා හැටියට තමයි පෙන්වන්නේ. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන මේ අනුස්සති කර්මස්ථාන 7ක්. ලෝක පුද්ගල පරිවර්ජනතා ඒ කියන්නේ කරකස අදහස් තියෙන තද අදහස් තියෙන අය ඇසුරෙන් ඈත් කරන්න හිත සෝමනස්ස වෙනවා. සිනිද්ද පුද්ගල සේවනතා සිනිදු මෘදුමොලොක් වචන සිතවිලි තියෙන ඇසුරු කරන්ට හිත සෝමනස්ස වෙනවා. පසාදනීය සුත්තන්ත පච්ච වෙක්කනතා ප්‍රසාදයේ උපදවන සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරන්ට හිත සෝමනස්ස වෙනවා. තදදි මුත්තතා ඒ ප්‍රීතිය සෝමනස්සේ දියුණු කරගන්න නැඹුරු වූ සිත් ඇති බව. මේ කාරණාවන් 11ත් එක පැත්තකින් හේතුවක් වෙනවා මේ සෝමනස්ස භාවය ඇති වෙන්න. එතකොට දැන් අපි ඔන්න බලන්න අට කතාවේ ප්‍රධාන කරුණු 4ක් මතු කරා, තවත් කරුණු 11ක් මතු කර කරුණු 15ක්. ඊළඟට තවත් මේකට අපි එකතු කරගත යුතු වෙනවා සෝමනස්ස යුතා සන්ධි. සෝමනස්ස සහගත සිතින් ප්‍රතිසන්දිකෙක් වුණා නම්, ඒ වගේම අගම්භීර ස්වභාවතෝ නොගැඹුරු බව. ඒ කියන්නේ යමක් ගැඹුරින් හිතන්නේ නැහැ. පරමාර්ථ දැන් මල් පූජාවක් කරන්න යන වෙලාවේ ඒ මල් ගැන පරමාර්ථ වශයෙන් හිතුවොත් එහෙම අපේ හිත සෝමනස්ස වෙන හිත උපේක්ඛා සහගත වෙන්නේ. මේ මල් මොහොතකින් දුගඳ වෙනවා, මොහොතකින් මලානික වෙනවා, මොහොතකින් අපවිත්‍ර වෙනවා, අපේ ශරීරයත් මෙහෙමයි කියලා අපි විදර්ශනා පැත්තෙන් හිතන්න ගත්තොත්, ගැඹුරින් හිතන්න ගත්තොත් හිත උපේක්ඛා සහගත වෙනවා. හැබැයි කෙනෙක් සම්මුති වශයෙන් මේ මල් පූජාව හිතලා සම්මුති වශයෙන් ආනිසංස හිතනකොට අගම්භීර භාවය කියන්නේ ඒකයි. ඒක නිසා මේ සියලු කරුණු එකතු කරලා අභිධම්මාවතාර ටීකාවෙහි ගාථාවකින් මේ කරුණු 17ක් මතු කර දෙනවා සෝමනස්ස සහගත සිතක් පහළ වීමට හේතු කාරණා වශයෙන්. ඉත්තාරම්මනතා සද්දා බාහුල්ලං දිට්ඨි සුද්ධිච ඵල දස්සාවිතා චේව පීති බොජ්ජංග හේතුයෝ ඒකාදස තථා ධම්මා අගම්භීර ස්වභාවතෝ සෝමනස්ස යුතා සන්ධි ඉච්ඡේතේ සුඛ හේතුයෝ. අර ඉෂ්ඨාරම්මණයක් ඇති බව, බලවත් වූ ශ්‍රද්ධාව, පිරිසුදු සම්මාදිට්ඨිය, ආනිසංස දන්නා බව, ඒ වගේම බොජ්ජංග ප්‍රීති සම්බොජ්ජංග වෙන කාරණා 11ත් අගම්භීර භාවයේ සහ සෝමනස්ස ප්‍රතිසන්දික අවස්ථාවක් ලැබීම කියන කරුණු 17 සුඛ හේතුයෝ. අර සෝමනස්ස සහගත සුඛ වේදනාවෙන් යුක්ත වූ සිත් පහළ වීමට හේතු කාරණා වශයෙන් තමයි අපට අටුවා ටීකාවන් තුලින් ඉස්මතු කර දෙන්නේ. ඊළඟට අපි බලන්නට ඕනේ උපේක්ඛා සහගත වෙන්නේ ඇයි? ටීකාවේ පෙන්නනවා ඉට්ඨ මජ්ජත්තා රම්මනතා උපේක්ඛා පටිසන්ධිකතා ගම්බීර භාවතා උපේක්ඛාය හේතුයෝ. ඉට්ඨ මජ්ජත්තා රම්මනතා කියලා කියන්නේ ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මණයක් බව. අරමුණ ඉෂ්ඨයි, හැබැයි අපි පිළිගන්නේ මධ්‍යස්ථ අරමුණක් හැටියට. එන උපේක්ඛා පටිසන්ධි උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සිතකින් ප්‍රතිසන්ධිගත් බව. ප්‍රතිසන්ධි සිතවිදී උපේක්ඛා සහගත ප්‍රතිසන්ධිය. ගම්භීර භාව කියලා කියන්නේ ගැඹුරු බව. ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි අතට ගත්තාම
අපි හැම වෙලේම ඒක ගැඹුරින් හිතනවා. ගැඹුරින් අවබෝධයෙන් සිටීමේ ස්වභාවය ප්‍රධාන හේතුවක් වෙනවා උපේක්ඛා සහගත සිත් පහළ වීමට. එහෙමනම් බලන්න සෝමනස්ස භාවයට ප්‍රතිවිරුද්ධව තමයි උපේක්ඛා සහගත සිත් උපදින්නේ. එහෙනම් උපේක්ඛා සහගත වීමට වැදගත් වෙන කාරණා. දැන් මෙන්න මේ අවස්ථාවදී අපි තේරුම් කරගත යුතුයි කෙනෙක් සම්මුතියේ පිහිටාගෙන සෝමනස්ස කුසල් වඩනවා, කෙනෙක් පරමාර්ථයේ පිහිටාගෙන උපේක්ඛා කුසල් වඩනවා. ඒතර මේ සෝමනස්ස කුසල් උපේක්ඛා කුසල් කියලා ගත්තාම ඒ අරමුණ සම්මුතිය නම් සම්මුති අරමුණත් එක්ක පිහිටුවාගත්ත උපේක්ඛා කුසලයට වඩා සෝමනස්ස කුසලේ බලවත් වෙනවා. හැබැයි පරමාර්ථ අරමුණේදී අපට සෝමනස්ස කුසලයට වඩා උපේක්ඛා කුසලේ බලවත් වෙන පරමාර්ථ අරමුණේ. ඒ නිසා ඒ සෝමනස්ස කුසලයට වඩා උපේක්ඛා කුසලය බලවත් වෙනවා. අපට මො ඉස්සරහට ඉදිරියේදී කරුණු කාරණාවන් දැනගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත ભેදය. අට්ඨසාලිනී අට කතාවෙහි නැවතත් පෙන්නනවා ප්‍රධාන වශයෙන් කාරණා කීපයක්. ඒ කියන්නේ කම්මතෝ උපපත්තිතෝ ඉන්ද්‍රිය පරිපාකතෝ කිලේශ දූරී භාවතෝති ඉමේහි පනෙත්ත කාරණේහි ඥාන සංපයුත්තතා වේදිතබ්බා. අන්න බලන්න. අට්ඨසාලිනී අට කතාවේ පෙන්වන්නේ කම්මතෝ නොවන වැඩෙන කර්මයක් නිසා ඒසිත ඥාන සංප්‍රයුක්තයි. ඒ කියන්නේ තමන් කරන පින්කම කරන දෙය නුවණ වැඩෙන පින්කමක් න නුවණ වැඩීමට හේතුවක් න අන්න ඥාන සංප්‍රයුක්ත වීමට හේතුවක්. උපපත්තිතෝ බඹලව ඉපදීම, මනුලව ඉපදීම, හොඳ සත්පුරුෂයන් තුළ ඉපදීම වැනි ඒ ඉපදුණු ඒ උප්පත්තිය ලැබූ අවස්ථාව ගැන ඉපදුණු තැනින් ඉපදුණු ස්ථානය තුලින් තමන්ට පුළුවන් ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් කරන. දැන් දෙව්ලොව බඹලොව ඉපදුණු කෙනෙක් ඥාන සංප්‍රයුක්ත කුසල්මයි වඩන්නේ. ඒ වගේම මනුලොවත් ධර්මයේ ඇසුර තියෙන බොහෝ ඇත්තෝ ඥාන සංප්‍රයුක්ත කුසල්මයි වඩන්නේ. ඉන්ද්‍රිය පරිපාකතෝ ශ්‍රද්ධාදී පංච ඉන්ද්‍රිය ධර්මයන් මුහු කුරා ගිය බව. ඒක හොඳට වැඩුණු බව. කිසිම වෙලාවක ශ්‍රද්ධාවෙන් වැඩෙන සිත අශ්‍රද්ධාවෙන් අකම්පිතයි. එහෙමනම් කම්පා වීමක් නැහැ. ওই විදිහට පංච ඉන්ද්‍රිය ධර්මයන් හොඳට මුහු කුරා ගිය බව. කිලේශ දූරී භාවතෝ ක්ලේශයන්ගෙන් ඈත් වූ බව. අන්න බලන්න. අපි එහෙමනම් ඥාන සංප්‍රයුක්ත කුසල් කරන්ට කුසල් වැඩෙන්ට තමන් කරන කුසලයේ නුවණ වැඩෙන කුසලයක්, ඒ වගේම නුවණ වැඩෙන තැනක උප්පත්තිය ලබා සිටීමත්, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ මුහු කුරා යෑමත්, ක්ලේශයන්ගෙන් ඈත් වීමත් කියන කාරණා හතර ප්‍රධාන වශයෙන් ඥාන සංප්‍රයුක්ත භාවයට හේතු වෙනවා. දැන් එහෙමනම් උපපත්තිත කියන වචනේ අපි තෝරගන්නකොට දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකයක වගේ යම් කෙනෙක් ප්‍රතිසන්දි ගත්තොත් ද්වේෂය නැහැනේ. ද්වේෂ උපදින්නේ නැහැනේ. එතකොට ද්වේෂය නැහැ කියලා කියන්නේ ගැටෙන්නේ නැහැ. අන්න ඒ නිසා හරි පහසුයි ඒ භූමිය තුලදී ඥාන සංප්‍රයුක්ත කුසල් බහුල වශයෙන් ප්‍රගුණ කරගන්න. අන්න ඒකයි මෙතන අදහස. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම මේ කියන කරුණු කාරණා හතර වටහා ගත්තා වගේම අට්ඨසාලිනී අට කතාවේ පෙන්වනවා අර ධම්ම විචේ සම්බොජ්ජංගය දියුණු කර ගැනීමට නම් උපකාරක කරුණු කාරණා හතක්. ඒ කාරණා හතත් මෙතන දෙකතු කරනවා නුවණ ඥාන සංප්‍රයුක්ත කුසල උපදවා ගැනීමට හේතු කාරණා හැටියට. පරිපුච්ඡ කතා වත්තු විසද කිරියතා ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා දුප්පඤ්ඤ පුග්ගල පරිවර්ජනතා.
පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ගම්භීර ඥානචර්ය පච්චවෙක්කනතා තදදි මුත්තතා ඉමේහි කාරණේ ඥාන සම්පයුත්තතා වේදිතබ්බා. එතකොට පරිපුච්ඡ කතා කියලා කියන්නේ ඒ අර්ථාන්විත සහ නැවත නැවත විචාරීමට සුදුසු ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. එතකොට නූපන්නා වූ ප්‍රඥාව වැඩෙන චින්තාමය ඥානෙ වැඩෙන සාකච්ඡාවක යෙදෙනවා නම් එක හේතුවක්. ඒ වත්තු විසද කිරියතා ආධ්‍යාත්මික සහ බාහිර වස්තුන්ගේ පිරිසුදු භාවය. එතකොට තමන් භාවනාවට වාඩි වෙන්න කලින් ඒ කුසලයක් කරන්න කලින් කුසලේ වටපිටාව පිරිසුදු කරගන්න. ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. සමහරක් වෙලාවට අපි හැමෝටම අතපසු වන තැන් තියෙනවා ජීවිතේ. දැන් පහන් දල්වන්ට යනකොට පහන් වැට අපවිත්‍රයි. අපට සුද්ධ කරගන්න ක්‍රමයක් තියෙද්දි අපි ඒ දේ මග හරිනවා නම් ඒක සුදුසු නෑ. සුද්ධ කරගන්න දෙයක් නැත්තම් Taman පුළුවන්කමක් තියෙනවනේ එවැනි දේ හොයලා හරි ඒ පළමුවෙන් පහන් වැට සුද්ධ කරලා පිරිසුදු පහන් තෙල් සමග තිර එකතු කරමින් පහන දල්වනකොට ලැබෙන කුසලයක් පහන් වැට සුද්ධ නොකොට තියෙන පහනම තෙල්වක් කරලා පහන් දැල්වීමේ කුසලයක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා ඒකයි භාග්‍යතුන් වහන්සේ වදාරලා තිබෙන්නේ අර තමන් පිරිසුදු වෙලා පිරිසුදු වස්ත්‍රයක් හැම වෙලේම පළඳ ගන්නවා වගේ තමයි ඒ කුසලයක් කරනකොටත් බාහිර වශයෙන් පිරිසුදු භාවය අපට අවශ්‍ය වෙනවා. ඒ ඥාන සම්ප්‍රයුක්ත වීමට හේතුවක්. ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා කියලා දේශනා කරේ ශ්‍රද්ධා ප්‍රඥා විරිය කියන සමාධි මේ හැම දෙයක්ම සමබරව පවත්වා ගන්න ඕනේ. ශ්‍රද්ධාව බලවත් කරගත්තොත් ප්‍රඥාව දුබල කරගත්තොත් එතන ප්‍රශ්නයක්. ඒක නිසා මේ හැම ඉන්ද්‍රිය ධර්මයක්ම අපි සමව පවත්වා ගැනීමට උත්සාහවත් වේ යුතුයි. ශ්‍රද්ධා ප්‍රඥා විරිය සමාධි මේවා. දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා නුවණ නැති නුවණ රහිත නුවණ වැඩිවීමට බැරි දුප්‍රාඥ පුද්ගලයන්ගේ ඇසුරෙන් ඈත් වීම. නැත්නම් ඇසුර දුරිම දුරු කිරීම. පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීම. ගම්භීර ඥානචර්ය පච්චවෙක්කනතා ගැඹුරු නුවණින් පුරුදු පුහුණු වීම. එතකොට යම් දෙයක් අපි ගැඹුරෙන් පුහුණු වෙනවා නම් තදදි මුත්තතා ඒ නුවණ දියුණු කර ගැනීමට නැඹුරු කරගත්ත සිත් ඇති බව. මෙන්න බලන්න අපි ඔය කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත භාවය. හැබැයි තවත් කාරණාවකට ඥාන සම්ප්‍රයුක්ත භාවයට තමයි හේතුව ඥාන සම්ප්‍රයුක්ත සිතින් ප්‍රතිසන්දි ලබා සිටීම. අන්න බලන්න කෙනෙක් ඥාන සම්ප්‍රයුක්ත සිතින් ප්‍රතිසන්දි ලබාගෙන තිබෙනවා නම් එය තවත් කාරණාවක් වෙනවා මේ ඥාන සම්ප්‍රයුක්ත වීමට හේතුවක් වශයෙන්. එතකොට මේ කරුණු සියල්ලක් එකතු කරලා අභිධම්මාවතාර පුරාණ ටීකාවෙහි විස්තර කර දෙනවා. කම්මෝපපත්තිතෝ චේව තථා ඉන්ද්‍රිය පාකතෝ කිලේසූප සමා ධම්මා විචයස් ධම්ම විචයස්සච හේතුහි. සත්ත ධම්මේහි බුද්ධාදී ගුණානුස්මරණේනච සප්පඤ්ඤ සන්දිකෝ චේව චිත්තං ඥාන යුත්තං සිය. කම්මතෝ කියන නුවණ වැඩෙන පින්කමක් වීම, උපපත්තිතෝ කියලා කියන්නේ ඉපදුණු තැන සිට නුවණින් මෙනෙහි කිරීම, නුවණින් බැලීම, ඉන්ද්‍රිය පරිපාකතෝ ඉන්ද්‍රිය ධර්මයන්ගේ මුහුකුරා ගිය බව, කෙලෙස් දූරී භාවතෝ කෙලෙස් අඩු බව, එහෙමත් නැත්නම් ක්ලේශයන්ගෙන් දූරස්ත බව, පරිපුච්ඡ කතා අර්ථ කතා විමසීම, වත්තුස්ත කිරියතා ආධ්‍යාත්මික බාහිර පිරිසුදු බව, ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා ඉන්ද්‍රිය ධර්මයන් සමව පවත්වා ගැනීම, දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා දුප්‍රාඥ පුද්ගලයන් ඇසුරින් ඈත් කිරීම, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා ප්‍රඥාවන්ත පුද්ගලයන් ආශ්‍රය නිස්රේ කිරීම,
ගම්භීර ඥානචර්ය පච්චවේක්කනතා භාග්‍යතුන් වහන්සේ ගැඹුරු නුවණ ප්‍රඥාව මෙනෙහි කිරීම තදදි මුත්තතා නුවණ දියුණු කිරීමට සිත් ඇති බව ඒ වගේම තමයි සප්පඤ්ඤ සම්දිතෝ ඥාන සංප්‍රයුක්ත සිතකින් ප්‍රතිසන්දිගත් බව බුද්ධාදී ගුණානුස්මරණේන බුද්ධාතුතුමන් වහන්සේලාගේ ගුණ නැවත නැවත මෙනෙහි කිරීම ප්‍රඥාව ඉපදීමට හේතුවක් වෙනවා. අන්න බලන්න එතකොට මේ බුද්ධ ආදී රත්නාත්‍රය කෙනෙකුට මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ ප්‍රධාන හේතුවක් වෙනවා මේ කියන ඥාන සංප්‍රයුක්ත කුසල් අපට දියුණු කරගන්න. එතකොට එහෙමනම් ඥාන සංප්‍රයුක්ත භාවය අපි කතා කරා නම් ඔයට ප්‍රතිවිරුද්ධ තමයි ඥාන විප්‍රයුක්ත භාවය. එතකොට ඒ කියන්නේ තමන් කරන පින්කම නුවණ වැඩෙන පින්කමක් නෙමෙයි. ඒ වගේම තමන් කිසිම දෙයකින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් වැඩිලා නැහැ. ඒ කරුණු කාරණාවන් ඔස්සේ මේකේ නුවණ වැඩෙන කාරණාවන්ගෙන් ඈත් වෙලා අපි ඉන්නවා නම් ඒ හැම දෙයක්ම ඥාන විප්‍රයුක්ත භාවයට පත් වෙනවා. අන්න ඒක තමයි ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත භාවයෙහි වෙනස අපි තේරුම් කරගන්න ඕනේ. ඊළඟට තිබෙනවා මේ කුසාසිතක් අපි ගත්තාම අසංකාරික සසංකාරික ભેදයක්. දැන් මේ අසංකාරික සසංකාරික ભેදයක් අපි ගත්තාම මෙයත් ඉතා පහසුවෙන් තේරුම් කරගන්න පුළුවන්. මුත්ත චාගාදි වශයෙන් අසංසීදන්තෝ අනුසාහිතෝ පරහි දානාදී පුඤ්ඤානි කරෝති තදාස චිත්තං අසංකාරිකං. අන්න බලන්න ඒ කියන්නේ යම් කිසි දෙයක් දීමේ පරිත්‍යාග කිරීමේ චේතනාව ඇතිව ඒ වගේ පැකිලීමක් නැතිව ඒ වගේම තමයි අනිත් අයගේ අනුශාසනාවකට සිත් net යොමු නොකොට තමන්ම ඕමනාවෙන් යම් පින්කමක් වෙනුවෙන් යෙදෙනවා නම් ඒ යෙදෙන සිත අසංකාරිකයි. කෙනෙක් නිසා කෙනෙක්ගේ පසුබට වීමකින් කුසලයක් වෙත යොමු වෙනකොට සසංකාරිකයි. ඒක අපි ඔය ඍතු විපර්යාසය වශයෙන් අපි ගත්තම භෝජන සප්පාය උතු සප්පාය පුද්ගල සප්පාය ආදී සප්පාය නිසා දැන් අපි ඍතුව හොඳයි නම් ඒ වගේම පුද්ගලය හොඳයි නම් ඉන්න ආවාසය හොඳයි නම් මේ හේතු කාරණාවන් නිසා අපට පුළුවන් ඒ සිත ඥාන සංප්‍රයුක්ත වගේම අසංකාරික වශයෙන් කතා කරන්නටත් එයින් අත මිදුණු සිත සසංකාරික වශයෙන් අපි කතා කරනවා. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම දැන් මේ සිතක තිබෙන සෝමනස්ස භාවයත් උපේක්ඛා භාවයත් ඒ වගේ ඥාන සංප්‍රයුක්ත භාවය විප්‍රයුක්ත භාවය අසංකාරික භාවය සසංකාරික භාවය ඉගෙන ගත්තා. හැබැයි මතක තියාගත යුතුයි අසංකාරික සසංකාරික කුසල් සිත් වලදී චෛතසික ධර්මයන්ගේ වෙනසක් නැහැ. ඒ කියන්නේ අසංකාරික සිතේම යෙදෙන නාම ධර්ම එම සිතට අදාළ සසංකාරික සිතට යෙදෙනවා. එතකොට මේ කාමාවචර කුසල් කතා කරනකොට සෝබන සිත් කතා කරනකොට අසංකාරික සසංකාරික ભેදයක් ඒ සිත තුල කතා කරාට නාම ධර්මයන්ගේ වෙනසක් නැහැ. හැබැයි ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත ભેදයක් කතා කරා කියලා කියන්නේ නාම ධර්මයන් වෙනසකුත් තියෙනවා. මොකද ඥාන සංප්‍රයුක්ත සිතේ සම්මා දිට්ඨිය තිබෙන නිසා ප්‍රඥාව තියෙන අමෝහ චෛතසිකේ දෙනවා. හැබැයි ඥාන විප්‍රයුක්ත සිතේ අමෝහ චෛතසිකය දෙන්නේ නැහැ. ඒ වගේම සිතක් සෝමනස සහගත උපේක්ඛා සහගත වෙනකොටත් ඒ සිතේ යෙදෙන නාම ධර්මයෙන් වෙනසක් තියෙනවා. සෝමනස සහගත සිතේ සෝමනස වේදනාව සමග ප්‍රීතිය යෙදෙනවා. උපේක්ඛා සහගත සිතේ උපේක්ඛා වේදනා පමණයි යෙදෙන්නේ ප්‍රීතියක් යෙදෙන්නේ නැහැ. මෙන්න මෙතනදී කෙනෙකුට තව කරුණු කාරණාවන් මතක් කරගත යුතු වෙනවා. සෝමනස්ස සහගත එහෙමත් නැත්නම් මෙහෙම හිතන්න.
අසංකාරික සසංකාරික ભેදින් අපි ගත්තොත් සිත් දෙක ඒ අවස්ථාවලදී සසංකාරික සිතට වඩා අසංකාරික සිත බලවත්. ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත ભેදින් අපි ගත්තොත් ඥාන සංප්‍රයුක්ත කුසලයේ බලවත්. හැබැයි සෝමනස්ස සහගත කුසල් උපේක්ඛා සහගත කුසල් ගත්තොත් මෙතනදී වෙනසක් තිබෙනවා. දැන් අර අභිධම්මාවතාර ටීකාවෙහි මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේකත් අපි දැනගමු. මොකක්ද මේ කියන්නේ කියලා. ඉමේසු පන අට්ඨසු මහා කුසල චිත්තේසු සෝමනස්ස සහගතතෝ උපේක්ඛා සහගතම් බලවතර. මෙන්න මේවා අද මාතෘකා වශයෙන් ගෙනල්ලා සමහරක් දේශකයන් වහන්සේලා එක එක අර්ථ විග්‍රහයන් කරනවා. මේක හොඳට බලන්න මේ කියන්නේ මොකක්ද කියලා. ඉමේසු පන අට්ඨසු මහා කුසල චිත්තේසු මේ අට මහා කුසල චිත්තයන් අතුරින් සෝමනස්ස සහගතතෝ සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ඛා සහගතං උපේක්ඛා සහිතව නැත සහගතව ගිය සිත බලවතරං බලවත් වේ. අතිශයින් බලවත් වේ. උතුම් වේ. ඒ කියන්නේ සෝමනස්ස සහගත කුසල් සිත් හතරට වඩා උපේක්ඛා සහගත කුසල් සිත් බලවත්. හැබැයි මෙතනදී මතක තියාගන්නට ඕනි. සෝමනස්ස කුසලයට වඩා උපේක්ඛා කුසලයේ බලවත් කියලා මේ ටීකාචාර්යන් වහන්සේලා කියන්නේ විදර්ශනා භූමිය පාදක කරගෙන. එහෙමනම් විදර්ශනා ඥාන වැඩෙන්නේ උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත සිතෙන් සෝමනස්ස සහගත සිතෙන් නෙමෙයි. එහෙමනම් මේ සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ඛා සහගත සිත බලවත් කියලා කියන්නේ විදර්ශනා භූමියේදී විතරක් කියලා මතක තියාගන්න. සාමාන්‍ය භූමියේදී නෙමෙයි සාමාන්‍ය අපි සම්මුතියත් එක්ක පිළිටුවාගෙන කරන කුසලයේ තුල නෙමෙයි පරමාර්ථ කුසලයට එක්ක තමයි මේ කතාව ටීකාචාර්යයන් වහන්සේ කියන්නේ. එහෙමනම් අපි හැම කෙනෙක්ම එවැනි මතිමතාන්තර ඔස්සේ අපි ගිහිල්ලා සෝමනස්ස කුසලයට වඩා උපේක්ඛා කුසල් හොඳයි කිය අපි සෝමනස්ස කුසල් නොකොට උපේක්ඛා පැත්තට හිත නැඹුරු කරගෙන හිටියොත් උපේක්ඛා සහගත කුසලයේ ප්‍රීතිය නැහැනේ. ඒත විපාක දෙනකොට Tamanට ප්‍රීතියෙන් තොරව විපාක විඳින්න සිද්ධ වෙන්නේ. ඒකයි කියන්නේ පරමාර්ථ කුසලයේ විදර්ශනා කුසලයේදී අපි උපේක්ඛා සහගත කුසල් සිත් ඇති වුණාට පින්වතුනි අපි නියම විදර්ශනාවේදී කෙනෙකුට භවගාමී කුසල් වැඩෙන්නේ නැහැ. වට්ටගාමිනී කුසල් නැහැ. ඒ හැම දෙයක්ම ඒ මොහොතේ නාම රූප දකිමින් ස්කන්ධ දකිමින් ආයතන ධාතු දකිමින් ඉන්ද්‍රිය පටිච්චසමුප්පාදාංග දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණු කරගත් අවස්ථාවක් නිසා ඒ සංස්කාරයන්ගේ ස්වභාවය දකිමින් ඉන්න නිසා ත්‍රිලක්ෂණයට පාදක කරගත් මානසිකාරයක් නිසා කර්මයක් රැස් වෙන්නේ නැහැ. භවගාමී කර්මයක් එකතු වෙන්නේ නැහැ. අන්න ඒ අදහසත් මෙතන එකතු කරගන්න. ඒක නිසා අපි කුසලයක් කරනකොට ඒ කුසලය සෝමනස කුසලයක්ද උපේක්ඛා කුසලයක්ද කියලා වෙන් කර ගන්නවා වගේ ඒ කුසලයට පාදක වෙන අරමුණ සම්මුති අරමුණක්ද එහෙමත් නැත්නම් පරමාර්ථ වූ විදර්ශනා අරමුණක්ද කියලා බලන්න. විදර්ශනා අරමුණේදී ඇති වෙන උපේක්ඛා සහගත කුසල එය බලවත් සෝමනස්ස කුසලයට වඩා. ඒක පැහැදිලි. හැබැයි මේ ලෞකික සමත භාවනාවත් එක්ක එහෙමත් නැත්නම් ලෞකික අරමුණත් එක්ක අපි ගත්තාම කාමාවචර භූමියේදී උපේක්ඛා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයේ බලවත් වෙනවා. ඒව අපට පැහැදිලි වෙනවා. මතුවට ඒවා ඉගෙන ගන්න පුළුවන් වේවි. ඔය මහ බෝසතාණන් වහන්සේලාගේ අවසාන ප්‍රතිසන්දිසිත මනුස්ස ලෝකයේ ඇති වෙන්නේ මෛත්‍රී පූර්ව භාග පටිභාග නිමිත්ත අරමුණු කරග සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත කුසලය
මරණාසන්න ජවන් වශයෙන් ඉපදිලා ඒ කුසලයට අනුරූපව තමයි ප්‍රතිසන්දි සිද්ධ වන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත වශයෙන්. ඒ නිසානේ මහ බෝසත් උතුමෝ අවසාන ආත්ම ප්‍රතිසන්දිය ලබලා ඒ උප්පත්තියත් එක්ක තමන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැති බව ප්‍රතිඥා කරන්නේ. එතකොට එහෙනම් අපි තේරුම් කරගත යුතු වන්නේ මොකක්ද කියන එක දැන් තම තමන්ම නුවණින් මේක වටහා ගන්න ඕන කාරණාව. තම තමන් ප්‍රායෝගිකව යෙදිලා මේ දේ වටහා ගන්න ඕන කාරණාව. ඒක නිසා මේ සෝමනස්ස කුසලයට අපට දි හේතුක කුසල් ත්‍රි හේතුක කුසල් කියලා බෙදන්න පුළුවන්. දි හේතුක ඕමක කුසල්, දි හේතුක උත්කෘෂ්ඨ කුසල්. ත්‍රි හේතුක ඕමක කුසල්, ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කියලා බෙදන්න පුළුවන්. අනව සෝමනස්ස කුසල කොටස් හතරකට බෙදා ගන්නවා. දි හේතුක ඕමක, දි හේතුක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක, ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කිය. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම මේ කියන කතාව දැන් සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික නම් දි හේතුක ඕමක කුසලයක්. සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික නම් දි හේතුක උත්කෘෂ්ඨ කුසලයක්. සෝමනස්ස සහගත ඥාන සංපයුත්ත සසංකාරික නම් ත්‍රි හේතුක ඕමක කුසලයක්. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික නම් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක්. ඒ වගේම තමයි උපේක්ඛා කුසලයක් අපට දි හේතුක ඕමක උත්කෘෂ්ඨ, ත්‍රි හේතුක ඕමක උත්කෘෂ්ඨක බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික කුසලයේ දි හේතුක උත්කෘෂ්ඨ වෙනකොට එම සිතේම සසංකාරික කුසලයේ දි හේතුක ඕමකයි. උපේක්ඛා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙනකොට එම සිතේම සසංකාරික සිත ත්‍රි හේතුක ඕමකයි. ඔය මම මේ කතා කරේ සාමාන්‍යයෙන් අපට මේ තේරුම් ගැනීමේ පහසුවක් හැටියට. නැත්නම් තේරුම් ගැනීමේ ක්‍රමයක් හැටියට. එතකොට ඔය කියන ත්‍රි හේතුක ભેදය ඒ වගේම දි හේතුක ભેදය අපි කොහොමද තේරුම් කරගන්න ඕනේ කියලා හිතනවා නම් දැන් සෝමනස්ස කුසලයේදී ශ්‍රද්ධා ප්‍රඥා දෙක අතරින් ශ්‍රද්ධා බලවත් වෙන්න පුළුවන්. හැබැයි උපේක්ඛා සහගත කුසලයේදී ශ්‍රද්ධා ප්‍රඥාව අතරින් ප්‍රඥාවත් බලවත් වෙන අවස්ථා තියෙනවා. හැබැයි එතකොට අපි තේරුම් කරගන්න ඕනේ ඒ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙක බලවත්ව අපි කොහොමද සෝමනස්ස කුසලයේදී පවත්වන්නේ ශ්‍රද්ධාව අඩුවෙන් ප්‍රඥා බලවත් උපේක්ඛා සහගත කුසලයේ තියෙනවාද මේවා ඉතින් තම තමන් බුද්ධියෙන් අවබෝධයෙන් සහ ප්‍රායෝගිකව ඒ කුසලයේ වෙත යෙදිලා තමයි මේක තෝරගන්නට ඕනේ. එහෙමනම් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා කියනකොට අපිට තේරුම් ගන්න සරල ක්‍රමයක් හැටියට කුසලයක තිබෙන මුල මැද අග කියලා අවස්ථා තුනක්. මේ අවස්ථා තුනේම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික වශයෙන් කුසල් සිත් උපදිනවා නම් ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය. හැබැයි ත්‍රි හේතුක ඕමක කියනකොට මැද අවස්ථාවේදී ඒ ත්‍රි හේතුක ඥාන සංප්‍රයුක්ත භාවය ටිකක් හීන වෙලා මුලයි අගයි පිරිසුදු වුණා නම් මේවා හේතු කාරණා තිබෙනවා. ඒ වගේ දි හේතුක උත්කෘෂ්ඨ භාවයත් ත්‍රි හේතුක ඕමක භාවයත් අපි තේරුම් කරගත යුතුයි. ඒ කුසලයට අපි යෙදෙන සිතත් එක්ක කුසලයේ යෙදෙන ආකාරයත් එක්ක වටහා ගන්නට ඕන. ඊට අමතරව පින්වතුනි අපි කුසල් කතා කරද්දී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල් කියන සැප වේදනා සහිත නුවණින් යුක්තව තවත් කෙනෙකුගේ මෙහෙයවීමක් නැතුව තමන්ගේම උවමනාවෙන් කරගන්න කුසලය. එතකොට ඒ බව අපි බුද්ධිමත්ව තේරුම් කරගන්නවා නම් අපි කොහොමද මේක වටහා ගන්න කියන එකත් අපට වැදගත් වෙනවා.
එතකොට එහෙමනම් අපි හැම කෙනෙක්ම ඒ කුසලයක් කරනකොට ඒ දේ වටහා ගන්න. එතකොට කෙනෙක්ගේ මෙහෙයවීමක් ඇතුව කුසලයක් කරනවා නම් ඒක සසංකාරිකයි. නුවණින් තොරව තමන් ගෝමනාවෙන් කරනවා නම් එය ඥාන විප්‍රයුක්ත අසංකාරිකයි. නුවණින් තොරව කෙනෙක්ගේ මෙහෙයවීමක් නිසා කරනවා නම් ඒ කුසලය ඥාන විප්‍රයුක්ත සසංකාරිකයි. හැබැයි උපේක්ඛා සහගත භේදයකුත් මේ කුසලයේ තුල පවතිනවා. ඊට අමතරව ওই ධම්මසංගණිත අත්තසාලිනී අට කතාවෙහි මේ කාමාවචර කුසල් සිත් අපට තවත් ආකාර 6කට බෙදෙනවා. සයංකාර කුසල්, පරංකාර කුසල්, සාහත්තික කුසල්, ආනත්තික කුසල්, සම්පජඤ්ඤ කුසල්, අසම්පජඤ්ඤ කුසල් කියන. සයංකාර කුසල් කියලා කියන්නේ තමන් විසින්ම සිදු කරගන්න කුසලයේ. ඒක තමන් විසින්ම කරගන්න කුසලයක් නහම එය අසංකාරික වෙන්න පුළුවන්. අසංකාරික වෙන්න පුළුවන්. පරංකාර කුසල් කියලා කියන්නේ අනුන් ලවා කුසලයේ කරන. නැත්නම් අනුන් කරන කුසල් දැක දැක තමන් ඒ අනුව කුසල් කරනකොට සසංකාරික වෙන්න පුළුවන්. සාහත්තික කුසල් සියතින් කුසල් කරනකොට සෝමනස්ස වෙනවා. ආනත්තික කුසල් තව කෙනෙක් ලවා අනකරවලා කුසල් කරවද්දී උපේක්ඛා වෙන්න පුළුවන්. සම්පජඤ්ඤ කුසල් නුවණින් විමසා බලා කුසල් කරද්දී ඥාන සංප්‍රයුක්ත වෙනවා. හැබැයි අසම්පජඤ්ඤ කුසල් කියන්නේ නුවණින් තොරව කරන කුසල්. එතකොට අර බලන්න අපි සාමාන්‍යයෙන් ජීවිතයේදී මෙවැනි අවස්ථාවන්ට අපි යොමු වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම සයංකාර සාහත්තික සම්පජඤ්ඤ වශයෙන් කුසල් දියුණු කරගන්න තමයි අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා ඔය කුසල් සම්බන්ධයෙන් අපි කතා කරා. තවත් කරුණු කාරණාවන් අපට විස්තර කරන්න තිබෙනවා. ඊළඟට අපි අර කුසලයේ සහ විපාකයේ කියන මාතෘකාවෙන් ඊළඟ දවසේදී කතා කරද්දී මේ කුසල් සිත් 8 අපිට කොහොමද ප්‍රායෝගිකව උපදින්නේ, ඒ අනු විපාකේ කොහොමද සකස් වෙන්නේ කියන එක අපි කතා කරමු. එහෙමනම් අද දවසේදී මේ රැස් කරගත්ත කුසලයේ පුණ්‍ය සම්භාරය පින්වත් ඔබ අප සෑම දිනාට ධර්මාඥාන, භාවනාඥාන, ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගෙන වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නටම හේතු වාසනා වේවා කිය පුණ්‍ය අනුමෝදනා කරමින් ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා.